And now, live at 8. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සමගින්. අදත් ලයිව් ඇට් 8 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස් තල වෙතයි. අද සිට ඉරිදා තෙක් බස්නාහිර පළාතෙන් පිටවීම මුළුමනින්ම තහනම්. කොවිඩ් ආසාදිතයින් 15000 පනි. බෝගම්බරින් රෝගීන් 23 දෙනෙක්. සමස්ත මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට. බෝනවන රෝගීන් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීමට විශේෂ අවධානය යොමු කරන්න. ජනපතිගෙන් සෞඛ්‍ය අංශයට උපදෙස්. දියවන්නාවේදී පොලිස් බෝට්ටුවක ගැටුණු මසුන් මරන්නෙකු දියේ ගිලි අතුරුදහන්. මහේලගේ මුම්බයි ඉන්දියන්ස් පස්වන වරටත් IPL ශූරතාව දිනයි. The Mumbai Indians have been heading. They will celebrate long and hard and deserve it. Okay, close enough, but I'll take this any day. Okay, Jimmy. Thank you. බස්නාහිර පළාතේ සිට කිසිම පුද්ගලයෙකුට එම පළාතෙන් පිට ප්‍රදේශවලට ගමන් කිරීම මෙවන විට අත්හිටුවා තිබෙනවා. එම තහනම ලබන 15 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා බලපැවැත්වෙන බවයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව දුම්රිය වලින් ගමන් කරන මගීන්ටද පළාත් සීමා දුම්රිය ස්ථාන වලින් බැසීමට සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 44ක් දක්වා අද ඉහළ ගියා. ඒ වෛරසය ආසාදනය වූ තවත් තිදෙනෙකු අද මිය යාමත් සමගයි. මේ අතර වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 309 දෙනෙකු අද මෙරටින් හඳුනාගත්තා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් අද ජීවිතක්ෂයට පත් වුණේ පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ රෝහල්ගත වන විටත් එම පුද්ගලයා මිය ගොස් සිටි බවයි. COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් සිදු වූ හෘදයාබාධයක් මරණයට හේතු වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව තිබෙනවා. මේ අතර කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක වයස ඇති පිරිමි පුද්ගලයෙකුද වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පස්වරුවේ සඳහන් කළා. එම පුද්ගලයාද රෝහල්ගත කරන විට මිය ගොස් සිට ඇති අතර මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ COVID ආසාදනය වීමෙන් ඇති වූ හෘදයාබාධයක්. කැලණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45ක පිරිමි පුද්ගලයෙකුද වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර වෛරසය ආසාදනයේ උත්සන්න වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව එම මරණය මෙරට සිදු වූ කොවිඩ් ආසාදිත 44 වෙනි මරණය ලෙස සැලකෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. පසුගිය මාස 3 වෙනිදායින් ආරම්භ වූ කොවිඩ් දෙවනි රැල්ලෙන් පසුව අද පසරු 5 වන විට කොවිඩ් ආසාදිත මරණ 31ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. එම මරණ වලින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ අවුරුදු 40ත් 50ත් අතර වයස් කාණ්ඩවල පසු වූවන් අතරින්. එම වයස් කාණ්ඩවල පසු වූ ආසාදිතයින්ගෙන් මරණ 8ක් සහ අවුරුදු 50ත් 60ත් සහ අවුරුදු 70ත් 80ත් අතර වයස් කාණ්ඩවල පසු වූවන් අතරින් මරණ 5 බැගින් වාර්තා වී තිබෙනවා. අවුරුදු 40ට අඩු මරණ වාර්තා වී ඇත්තේ 3ක් පමණයි. සෙසු මරණ 28ම වාර්තා වී ඇත්තේ අවුරුදු 40ට වැඩි ආසාදිතයින් අතුරින්. මියගිය ආසාදිතයින්ගෙන් 14 දෙනෙකු කාන්තා ආසාදිතයින් වන අතර 17 දෙනෙකු පිරිමි ආසාදිතයින්. මෙම මරණ රැසකට විවිධ රෝගාබාධ හේතු වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. ඔක්තෝබර් මාසයේ මුල වන විට අපේ රටේ කොවිඩ් රෝගවල මරණ සංඛ්‍යාව ගත්තාම සෑම කොවිඩ් රෝගීන් 10000කට 38 දෙනෙක් මිය යන අනුපාතයක් තමයි තිබුණේ. මේ වන විට ඒ මරණ අනුපාතය 0.28ක් වෙන්නේ. ඒ කියන්නේ සෑම අපි හඳුනා ගන්න කොවිඩ් රෝගීන් 10000කට 28 දෙනෙක් මිය යනවා. මේ මරණ ප්‍රමාණය පහුගිය දවස්වල සංඛ්‍යාත්මක වැඩිවීමක් අපි දැක්කා. දිනපතාම වගේ මරණ වාර්තා වුණා. ඒ වගේම මේ මරණ සමහරක් නිවසේදී සිදුවෙච්ච මරණ, ඒ වගේම බොහෝ දෙනෙක් නිදංගත රෝග වලින් පෙළෙන අය, නිදංගත රෝග තියෙන අයගේ ඒ රෝගය ඒ මරණයට යම්කිසි බලපෑමක් තියෙන්න පුළුවන්. එහෙම නැතුව COVID-19 රෝගේ නියුමෝනියාව සෑදී තරුණ වයසේ මරණ සිදු වෙනවා. ඊටාත්ම කලාතුරකින් තමයි අපි ලංකාවේ අත්දකින්නේ. මේ මරණ විශාල සංඛ්‍යාවක් සිදු වුණේ තම නිවෙස්වලදී. එතකොට නිවෙස්වල සිටින අය දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ මේ රෝගයට ගොදුරු වෙලා තිබුණු බව මරණයෙන් පසුවයි දැනගන්න ලැබුණේ.
තිබුණේ. ඉතින් මේ තත්ත්වයක් සලකලා බලලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ විද්වත් කමිටුවක් විශේෂයෙන් පත් කරලා ඒක හරහා මේ පිළිබඳව හැකි ඉක්මනින් තොරතුරු ලබා ගැනීමටයි කටයුතු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි රජයේ වෛද්‍යාලයන් සංඝ විදිහට දිගටම අවධාරණය කළා. මේක ඊටාම භයානක තත්ත්වයක්, ඒ වගේම සංකීර්ණ තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙන්නේ. අපි හරි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් ඉදිරි කාලේදී දෙසැම්බර් මුල සතියේ ඊළඟ සතියේ වෙනකොට අපිට මරණ ගාන ගැන වැඩියෙන් කතා කරන්න වෙයි රෝගීන් ගානට වඩා කියලා. වෛරසය ආසාදනය වූ පුද්ගලයන් පිළිබඳව සොයා බලමින් අදත් දිවයිනේ ප්‍රදේශ රැසකින්ම PCR පරීක්ෂණ සිදු කෙරුණා. ඊයේ දිනේ පමණක් PCR පරීක්ෂණ 10207ක් සිදු කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළා. මේ අතර කොළඹ නගරය තුල සිදු කළ අහඹු පරීක්ෂණ වලින් වෛරසය ආසාදනය වූ රෝගීන් 19 දෙනෙකු හඳුනාගත් බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යරුවන් විජයමුනි මහතා සඳහන් කළා. අපි සාම්පල් 400ක් අහමු ලෙස කරනවා. ඒ 19 දෙනෙක් පොසිටිව් වුණා කියන්නේ 5ක් බල වශයෙන්. අපිට ඒක අපි මුළු ජනගහනයේ නිශ්චිත ජනගහනයේ කොළඹ නගරය තුළ ජීවත් වෙන ජනගහනයට අපි දෙන්න ආදේශ කරනවා 30000ක් වෙන. ඒකම අපි දකිනවා මේ 30000 කට වෛරස් එකක් එක්ක ඔබමොක සැරිසරනවා වෙන්නට පුළුවන්. එතකොට අපි කරන ලද පරීක්ෂණ එක පුද්ගලයෙක්ගේ 4 දෙනෙක් අපි හොයාගන්නවා. ඒකට තවත් අවම වශයෙන් තව 3-4 දෙනෙක් හෝ 5 දෙනෙක් අපිට මගේ හැරෙන්නට පුළුවන්. එතකොට මේ ප්‍රමාණය 2005ක් ගත්තොත් අපි හිතනවා 6000ක් 10000ක් අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම මේ සමාජය තුළ ඉන්නවා. ඒගොල්ලෝ දන්නේ නැහැ වෛරස් එක ඒගොල්ලන්ට වැළඳිලා කියලා. ඒගොල්ලෝ මේ වෛරසය පතුරවමින් අපි අතරේ ඉන්නවා වෙන්න පුළුවන්. මේ අතර වෛරසය පාලනය සඳහා නිපදවන එන්නත ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට කතා බහක් මතුව තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මිය අද සඳහන් කළේ එම එන්නත ලබන වසර මැද භාගයේ වන විට රටවල් වෙත ලබා දීමට අපේක්ෂා කරන බවයි. Currently around 200 candidate vaccines. මේ වෙද්දී එන්නත් 200කට වඩා අත්හදා බැලීම් ලෝ පුරා සිදු වෙනවා. ඒ අතර එන්නත් 47ක් පමණ සිදු කෙරෙන්නේ මානව අත්හදා බැලීම් ලෙසයි. අපි බලාපොරොත්තු වෙනවා මේ වසර අවසානයේදී ඒවාෙහි ප්‍රතිඵල දැනගන්න පුළුවන් වෙයි කියලා. ඉන් අනතුරුව අපි අපේක්ෂා කරනවා මේ එන්නත් මාත්‍රා ලබන වසර මැද භාගය වන විට රටවල් වෙත ලබා දෙයි කියලා. රටවල් 186ක් මෙම එන්නත ලබා ගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. මුලින්ම සීමිත එන්නත් මාත්‍රාවක් ලබා දීමට නියමිත නිසා එය සෞඛ්‍ය සේවකයන්ට සහ වැඩිහිටියන් වෙනුවෙන් ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දීමටයි තීරණය කර තිබෙන්නේ. As initially the doses of the vaccine would be limited, these would be prioritized for vulnerable groups like health workers and elderly population. මේ අතර වෛරසය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. ඇල්පිටිය ඌරගහ යටගල ප්‍රදේශයේ එකම පවුලේ 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අද හඳුනාගත්තා. කරන්දිනිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සමග සම්බන්ධතා පැවැත් වූ එම පවුලේ තවත් සමාජිකයෙකුට මීට පෙර වෛරසය ආසාදනය වී තිබූ බවයි. ඒ අනුව කරන ලද පරීක්ෂණ වලින් මෙම 5 දෙනාටද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අතර එම පවුලේ සමාජිකයින් ඇසුරු කළ අසල්වැසි නිවසක කාන්තාවකට සහ ඇයගේ පුතාටද වෛරසය ආසාදනය වී ඇති බවට අද හඳුනාගත් අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේ අතර ගම්පහ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් එම නගර සභා පරිශ්‍රය අද විෂ බීජහරණයට ලක් කළ අතර ඔහුගේ ආශ්‍රිතයින් මේ වන විට හඳුනා ගනිමින් සිටින බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා. මීරිගම සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාශයට අයත් මීරිගම ලෝලුවාගොඩ කලාහීන ප්‍රදේශයේ පුද්ගලයන් 7 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට අද හඳුනාගත්තා. ඔවුන්ද මීට පෙර ආසාදනය වූ පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ අතර බණ්ඩාරවෙල දියතලාව කහගොල්ල ප්‍රදේශයේ කුඩා ප්‍රමාණයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ ඔහු දියතලාව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ 30 දෙනෙකු පමණ සහ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ රැඳවියන් 23 දෙනෙකු බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් හඳුනාගෙන තිබෙනවා. බන්ධනාගාරගත වන රැඳවියන් පළමු දින 14 නිරෝධායනය සඳහා මෙම බන්ධනාගාරයට ඇතුළත් කරන අතර වෛරසය ආසාදනය වී තිබුණේ එලෙස ඇතුළත් කර සිටි 23 දෙනෙකුටයි. එම බන්ධනාගාරයේ නිලධාරීන් 2 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගත්තා. මීට පෙර එම බන්ධනාගාරයෙන් තවත් රෝගීන් 7 දෙනෙකු හඳුනාගෙන තිබුණා. මේ අතර වෛරසය ආසාදනය වූ සේවකීන් හඳුනාගත් හොරණ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් තවත් රෝගීන් 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් ගණන 212ක්. එලෙස හඳුනාගත් රෝගීන්ගෙන් 43 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොග්ගල ප්‍රදේශයේ පිහිටි මධ්‍යස්ථානයක් වෙත ඊයේ රාත්‍රියේ රැගෙන ගියා. මේ අතර කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ කාර්ය මණ්ඩලය ඇතුළු 56 දෙනෙකුට මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන සමග එක්වෙමින් රෝහල් අධ්‍යක්ෂ ගුරුසිංහ විජේසූරිය මහතා සඳහන් කළා.
දැන් මේ වනේට 50 ඉක්මවූ ප්‍රමාණයක් වාර්තා වෙනවා රෝගීන් කාර්ය මණ්ඩලය ඇතුළුව. වෛද්‍යතුමනි ඒ වෙන වශයෙන් කොහොමද වෛද්‍යවරුන් කොහොමද හෙදෙහිදියන් කොහොමද දුවා දරුවන් කොහොමද වාර්තා වන්නේ? සාමාන්‍යයෙන් රෝගී දරුවන් හා මව්වරුන් ගත්ත විට 46ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම වෛද්‍යවරුන් 5 දෙනෙක් වාර්තා වුණා. ඒ වගේම කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 30 දෙනෙක් සහ හෙදෙනදාරින් 2 දෙනෙක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා මේ කොරෝනා රෝගය වැළඳුණු බවට අපේ කාර්ය මණ්ඩලයට. මේ ආසාදනීය සියලුම දෙනා මේ වෙනකොට IDS වලට හා මුල් ඒරියාව වලට යොමු කරලා ප්‍රතිකාර සඳහා කටයුතු කරනවා. ඒ හා සම්බන්ධ ආශ්‍රිතයන් සියලුම දෙනා අපි මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. ඔවුන් 80ක් පමණ දෙනා අපි මේ වෙනකොට නිරෝධායනය කරනවා කාර්ය මණ්ඩලයේ අය. ඒ අනුව රෝහලේ කිසිම පුජ්‍යලයක මේ වෙන විට අවදානම් තත්ත්වයක පසු වෙන්නේ නැහැ. මේ වෙන විට අපගේ රෝගීන් පැමිණීමේ යම්කිසි අඩු මට්ටමක් අපිට පෙන්눔 කරනවා. මේක යම්කිසි ආකාරයකට ටිකක් දුරට හොඳයි. හැබැයි මම ඒ වුණාට මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ දරුවාට යම්කිසි අසනීපයක් තියෙනවා නම් ඕනම වෙලාවක පැකිලෙන්න එපා. මෙම රෝහලට රැගෙන එන්න. පැය 24 පුරාවට අපගේ සේවාවන් අපි පවත්වාගෙන යනවා. නමුත් නිකරුණේ ඉතා සුළු අසනීප සඳහා මෙහාට පැමිණීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම සායන රෝගීන් සඳහා ඖෂධ නිවෙස් වලට යැවීමේ ක්‍රියාදාමය අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම දුරකථන 13 අනුව දුරකථන ජාලය හරහා ඔවුන්ට කිසිම අයකිරීමකින් තොරව මේ ආයතනය හා සම්බන්ධ වෙලා ඒ ඖෂධ ලබා ගැනීම පිළිබඳ තොරතුරු අපට ලබා දෙන්න පුළුවන්. මේ රෝගී පොකුරු සංඛ්‍යාව සම්බන්ධයෙන් හරි තීන්දුව ගත්තොත් අපි රටක් විදියට හොඳ පාලනයකට යන්න පුළුවන්. නමුත් අපිට වෙනදාට වඩා විවිධ ස්ථානවලින් විවිධ ආකාරයේ රෝගී පොකුරු නිර්මාණය වීමේ තර්ජනයකට අපි ලක් වෙලා තියෙනවා. දැන්ටමත් එහෙම පොකුරු ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් උදාහරණ විදියට පොලිසිය ආශ්‍රිතව මතුවලා තියෙන පොකුර අපි ගොඩක් දෙනෙක්ගේ ලොකු අවධානයකට ලක් වෙලා නැති වුණාට ඒක ලොකු සැලකිය යුතු පොකුරක් බවට පත් වෙමින් තියෙනවා. සමස්තයක් විදියට ලංකාවේ පොලිසිය ආශ්‍රිතව 600කට වැඩි පිරිසක්. ඒතොර ඒක ලොකු සංඛ්‍යාවක්. ඒතොර කර්මාන්ත ශාලා ආශ්‍රිතව දැන් අපේ විශේෂම අවධානය වෙලා තියෙන්නේ පොරණ ගුරුගඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හල. ඒතර දවස ගාන රෝගීන් යම් ප්‍රමාණයක් එකතු වෙමින් තියෙනවා. දැන් වෙනකොට සමස්ත පොකුර 200කට වැඩි වෙලා තියෙනවා. ඊළඟට අපි ඒ නිසා මේ වගේ තත්ත්වයන්. ඒතොර මේක යම් අපිට අවධානයට ලක් කළ යුතු කාලයක්. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද කොවිඩ් ආසාදිත පුද්ගලයන් 50 දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ආසාදිතින් වාර්තා වීම හේතුවෙන් හැටන් නගරයේද මීට පෙර తాවකාලිකව වසා දැමීමටද පියවර ගැනුණා. කෙසේ වෙතත් එළඹෙන 14 වනදාට යෙදී තිබෙන දීපවාලී උත්සවය වෙනුවෙන් ජනතාව කඩිනමින් සූදානම් වන අයුරුද මෙලෙස දක්නට ලැබුණා. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දීපවාලී උත්සවය සැමරීම නිවසට පමණක් සීමා කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා එම දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා තවදුරටත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනේදීත් රැස් වූ විශේෂ ක්‍රියාකාරී කාර්යසාධක සමාලෝචන කමිටුවේදී සාකච්ඡාවට ගැනුණා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්‍යාරච්චි මහත්මියගේ මූලිකත්වයෙන් එම කමිටුව අද සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස් වුණා. එහිදී වෛරසය ආසාදනීය රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීම සහ ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් රෝහල් හඳුනා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. මේ අතර නිරෝධායනය සඳහා යොමු කර සිටින පුද්ගලයින්ට වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළත් රුපියල් 10000ක් වටිනා සහන මල්ල සහ රුපියල් 5000 දීමනාව අද දිනේදීත් ප්‍රදේශ කිහිපයකදීම ලබා දෙනු ලැබුවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ රුපියල් 10000ක් වටිනා සහන මල්ල පවුල් 43376කටත් රුපියල් 5000 දීමනාව පවුල් 14,9578කටත් මේ වන විට ලබා දී ඇති බවයි. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදු වූ 45 වන මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ COVID-19 ආසාදනය හේතුවෙන් උත්සන්න වූ අධිරුධිර පීඩන තත්ත්වය මත ඇති වූ හෘදයාබාධයක් නිසා එම මරණය වාර්තා වී ඇති බවයි. මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 137 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයන් 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ අතර අද උදෑසන විශාල පිරිසක් කොළඹ ජාතික අක්ෂය රෝහල ඉදිරිපිටට පැමිණීම සිටීම හේතුවෙන් තරමක නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ කොළඹ ජාතික අක්ෂිරෝහල ඉදිරිපිට අද උදෑසන දක්නට ලැබුණු ආකාරයයි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් අද අලුයම රෝහල ඉදිරිපිටට මෙලෙස පැමිණ සිටියා. අප වාර්තාකරු පැවසුවේ සායනික කටයුතු සඳහා ලබා දුන් දින අනුව ඔවුන් මෙලෙස පැමිණ ඇති බවයි.
එහෙම තියන් ඉන්නවද මේ වයසක මිනිස්සු ඇවිදින්න බැරි මිනිස්සු ඉන්නේ මෙතන. කවුද මේ මනුස්සයා ගහනවා අර? මේ 6 මාරට එන්න කියලා තියෙනවා. ටීවී එකේ පිළියන්තර ඉඳලා එන්නත් රුපියල් 1000ක් යනවා. 6 මාරට එන්න කියලා දැන් ගිහලා 8 මාර වෙලා මාත් තවම නැහැනේ. මෙච්චර විශාල ගොඩකට ඇවිදන්නේ අද මේ දීලා තියෙන මේ වගේ වසංගතයක් තියෙන අවස්ථාවක. උන්ලංගේ ජීවිතත් අවදානනේ. ඉතින් දීපු කට්ටිය නෙමෙයි. මේ කට්ටිය ක්ලිනික් දින වලට එන්න බැරුව වෙලා මේ දේපු දාපු නිසා ඔය නැවත වෙන ඉච්ච කට්ටිය තමයි ඔය ඉන්නේ. මේ අතර COVID-19 පාලනය කිරීම සඳහා දිවයිනේ පොලිස් වසම් 27ක් සහ ග්‍රාම සේවා වසම් 5ක් තවදුරටත් හුදකලා කර තිබෙනවා. ඊට කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 8ක්, කැගල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 2ක් ඇතුළත් හුදකලා කර ඇති එම ප්‍රදේශවල අද දක්නට ලැබුණු තත්ත්වයයි මේ. හුදකලා තත්ත්වයට පත් කළ එම ප්‍රදේශවල පසුවන පුද්ගලයින්ට ගිලන් රථ සේවා අවශ්‍යතාවක් මතුවහොත් ඒ සඳහා 0113යි 422යි 558 යන දුරකථන අංකය භාවිතා කළ හැකියි. ලොක්ඩවුන් කරපු නැත්නම් හුදකලා කරපු ප්‍රදේශයක ඉන්න කෙනෙකුට දරුවෙකුට වෙන්න පුළුවන්, ගර්භණී මවකට වෙන්න පුළුවන්, වෙනත් කෙනෙකුට යම් අසනීපයක් නැත්නම් කොවිඩ් ආසාදිත තත්ත්වයේ ලක්ෂණ තියෙනවා නම් එම අංකයට කතා කරලා එම සේවාව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව එම ප්‍රදේශවල කිසිම ආකාරයක වෙනත් කටයුතු සිදු කරන්න බෑ. මේ අතර නිරෝධායනය අවසන් කර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ගම්පහ ප්‍රදේශයට පැමිණෙමින් සිටි පිරිසක් ඔවුන් ගමන්ගත් බස් රථය අතරමඟ නතර කර බීමතින් ප්‍රදේශවාසීන් සමග කලහකාරී ලෙස හැසිරෙනු දක්නට ලැබුණා. මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අනයනය කර තිබූ ආහාර ද්‍රව්‍ය තොගයක් අනාරක්ෂිත ලෙස අසුරමින් සිටි පිරිසක් අප වාර්තාකරුගේ කැමරාවේ සටහන්ව තිබූ අයුරුයි. කොහෙන්ද මේ සුදුලුණු ඇවිල්ලා තියෙන්නේ? චයිනාවල. චීනේ. කොහෙන්ද මේ කොවිඩ් එක බෝ වෙලා තියෙන්නේ? චීන වෙන්න ඕනේ. එතකොට චීනේ ඉඳලා ගේන බඩු ටික බානවා මේ අය මාක්ස් නැතුව මොනවත් නැතුව. මාක්ස් දාන්නේ. කොහෙන්ද මේ සුදුලුණු ඇවිල්ලා තියෙන්නේ? දැන් චීනේ ඉඳලා ගෙනාපු බඩු ටික වායේ ගෝලියෝ ටික මාස් නැතුනේ බාන්නේ. ඒ කියලා තියන්නේ ඒක පිටිපස්සම යන්න බෑන. අයි මේ මාස් අනම් මනම් මොනවත් නැතුව අතින් සුද්ධ කරන්න මේවා. මාස් නැත්නම් කවුරුත් එන්නේ නැතිනම් මම ගෙදරින් එළියට බහිනකොට මම කල්පනා කරන්න ඕන අද දවස ඇතුළත මම කොහොමද මේ වෛරසයෙන් බේරෙන්නේ? Tamanටත් වැඩිය තමන්ගේ දරුවන්ට ආදරය කරනවා. Tamanටත් වැඩිය තමන්ගේ දෙමාපියන්ට ආදරය කරනවා. එහෙනම් තමන් වැඩියෙන්ම ආදරය කරන කට්ටිය රැකගන්නම්. තමන් මේ එළියේ ඉන්නකොට මේ වෛරසය තමන් ගෙදර අරන් යන්නේ නැති වෙන විදිහට පරිස්සම් වෙන්න ඕන. මැනින් වෙළඳපොළ තාවකාලිකව වෙනත් ස්ථානයකට ගෙන යාමේ තීරණයකට එහි වෙළඳුන් විරෝධය පළ කරනවා. ඔවුන් පවසන්නේ වෙළඳුන් කිසිවෙකුත් අදාළ ස්ථානයට නොයන බවයි. අද මෙලෙස පාලු ස්වභාවයක් උසුලන්නේ වෙනදා දෛනිකව පාරිභෝගිකින් දසදහසකට වැඩි පිරිසක් පැමිණි මැනින් පොදු වෙළඳපොළයි. වෙළඳ සැල් 1260ක් ඇති මෙහි සිටින ව්‍යාපාරිකයන් ගණන 4000ක්. ඊට අමතරව නාට්‍යාමිවරුන් සහ ආශ්‍රිත වෙළඳුන්ද සිය ගණනක් මේ හරහා දිවිසරි කරගන්නවා. එහෙත් මෙහි නාට්‍යාමිවරුන් ඇතුළු පිරිසක් COVID-19 ආශ්‍රිතයින් බවට හඳුනා ගැනීමත් සමග දින 20කට ආසන්න කාලයක් එහි වෙළඳාම් කටයුතු සිදු කෙරෙන්නේ නැහැ. මේ අතර ආණ්ඩුව හදිසියේ තීරණය කළේ මැනින් වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ තාවකාලික ස්ථානයකට රැගෙන යාමටයි. ඒ සඳහා යටිතල පහසුකම් වර්ධනය වෙමින් පවතිනවා. ඒවා සම්පූර්ණ කර ලබන සඳුදා හෝ අඟහරුවාදා දිනේදී මේ විවෘත වීමට නියමිතව තිබෙනවා. මේ සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි එම ඉඩම අද පෙරවරුවේ සූදානම් කරමින් තිබූ ආකාරයයි. එහෙත් අද පෙරවරුවේ මැනින් වෙළඳපොළ වෙළඳුන් ඊට සිය විරෝධය පළ කළා. අපි ඉතාමත්ම කීර්තිමත් ව්‍යාපාරික පිරිසක්. අපි අහිකින්ටුක ගාන්ට ගණන් ගන්න එපා. අපි ඒ විදිහට යවන්න හදන්න එපා. අපිට කියලා පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයක් අලුතෙන් නිර්මාණය කරලා තියෙනවා. අපි යනවා නම් යන්නේ ඇත්ත වශයෙන්ම ඒ වෙළඳ මධ්‍යස්ථානට පමණයි කියලා මම දැඩි ලෙස කියනවා. මෙතනින් අපි තව මාසයක් ඉඳලා හරි මේ කොවිඩ් වසංගතයෙන් මිදිලා අපි අලුත් ස්ථානට යන්න තමයි අපේ කැමැත්ත. අනතුරුව මේ වෙළඳුන්ට කෘෂිකර්ම අමාත්‍යවරයා සමග සාකච්ඡාවකට මඟ පෑදුණු අතර ඉන්පසුව වෙළඳුන් මෙසේ අදහස් පළ කළා. මං හිතන්නේ අපේ නව වෙළඳපොළ අතිගරු ජනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ තව සතියකින් අපිට පෑලියගොඩ ස්ථාපිත කරලා දෙනවා ගෝවා නව වෙළඳපොළ අපි ඒ ගැන සතුටු වෙනවා. මීට පෙර ඔබතුමාලට සඳහන් කරේ తాවකාලික ස්ථානයකට පෑලියගොඩ. ඔව් తాවකාලික ස්ථානයකට අපිට යන්න අපි තරේ ප්‍රතික්ෂේප කරා ඒක ප්‍රායෝගික නැති නිසා. එම ස්ථානය අපිට කිසිසේත් කරන්න බෑ. අපි ඊළඟට ඒ වෙළඳපොළ හදන්න නැති එක ගැනත් අපි සතුටු වෙනවා. එසේ කරා නම් මං හිතන්නේ සෑහෙන මුදලක් රජයේ මුදල් වැය වෙනවා මේ අවස්ථාවේ. ඒ මුදල් අපිට මේ අවස්ථාවේ ලබා දෙන්න පුළුවන් සෞඛ්‍ය අංශවලට. ඔබ නැවතත් live at 8 සමගින්.
බෝනවන රෝගවලින් පෙළෙන්නන් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කොවිඩ් කාර්යසාධක බලකාය අද පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ කොවිඩ් ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට කරන සංචරණය වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි. ජනාධිපති කාර්යාලයේදී දෛනිකව හමුවන කොවිඩ් කාර්යසාධක බලකාය අද පෙරවරුවේ රැස් වුණා. මෙහිදී කොවිඩ් ව්‍යාප්තිය සහ පාලනය පිළිබඳව වත්මන් තත්ත්වය මෙන්ම අනාගතයේදී මතුවිය හැකි වෛරස් ආශ්‍රිත රෝග පාලනය ඇතුළු ගත යුතු ක්‍රියාමාර්ග සහ අධ්‍යයනය කළ යුතු ක්ෂේත්‍ර රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. මෙහිදී වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් සිට 93කට හේතුව බෝන් නොවන රෝගවලින් පෙළෙන අයට වෛරසය ආසාදනය වීම බවයි. හෘද රෝග, දියවැඩියාව, වකුගඩු සහ පිළිකා ඇතුළු ආශ්‍රිත රෝගීන් ඉතා වේගෙන් කොවිඩ් ආසාදනයට ලක්වන බවද වෛද්‍යවරුන් මෙහිදී පෙන්වා දුන්නා. මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි. හුදකලා කර ඇති ප්‍රදේශ වෙත භාණ්ඩ බෙදා හැරීමට සම්බන්ධ වන පාර්ශව නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්නේද යන්න පිළිබඳව නිරීක්ෂණය කළ යුතු බව පැවසූ ජනාධිපතිතුමන් වැඩිදුරටත් සඳහන් කළේ එම ප්‍රදේශවලින් පිටතට පැමිණීමට හෝ ඇතුළු වීමට කිසිවෙකුට ඉඩ නොතබන ලෙසයි. එසේම කොවිඩ් ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට කරන සංචරණ වළක්වාලීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ප්‍රධාන රෝහල් වෙත පැමිණීමට ජනතාවට ඇති දුෂ්කරතා හඳුනාගෙන කලක් පුරා සාර්ථකව ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය බෙහෙත් ශාලා කඩිනමින් පූර්ණ සක්‍රියත්වයට පත් කළ යුතු බවද ජනාධිපතිතුමන් මෙහිදී අවධාරණය කළා. මේක අවුරුදු ගානකට යන නිසා විශේෂයෙන්ම ග්‍රාමීය ලෙවල් එකේ ප්‍රයිමරි කෙයා ඒ කියන්නේ ඩිස්පෙන්සරි ලෙවල් එකේ මේ ડોක්ටර්ස්ලා දාලා ඒ අඩුපාඩු එක හොයන්න ඕන හැම දිස්ත්‍රික්කෙම. ඒක වැදගත් කොළඹ මියුනිසිපැලිටි ඒරියා එකේ තියෙන වගේ අනිත් පැතිවලට NCDs වලට හොඳම ප්‍රතිකාරය ඒකනේ. පහළ මට්ටමේ ඉඳලම ඩිස්පෙන්සරි එකක් කිට්ටුව නැත්තම් ඔය ලොකු හොස්පිටල් එකකට යන්නේ අන්තිමම වුණා. තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි සහනය බස් ගාස්තු වැඩිවීමක් නොවන බව බස් සංගම් පවසනවා. ආණ්ඩුව ඊයේ සිට ලබා දුන් බස් ගාස්තු වැඩිවීම පිළිබඳව අදහස් පළ කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා. COVID-19 වසංගත තත්ත්වයත් සමග කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය එළිදැක්වීම ඊයේ සිදු වුණා. වෛරසයේ ව්‍යාප්තියත් සමගින් අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවර මෙම ප්‍රතිපත්තියට ඇතුළත් වනවා. ඒ අනුවයි නව බස් ගාස්තු අය කර ගැනීමට අවසර ලබා දී තිබෙන්නේ. ආසන සංඛ්‍යාවට පමණ ධාවනය කරනවා නම් අපි සාමාන්‍ය ගාස්තුවෙන් 1.2ක් දැන් අවුරුම ගාස්තු රුපියල් 12යි. ඒ නිසා 14කට ධාවනය කරන තමයි සකස් කරලා තියෙන්නේ දෙවනි ක්‍රමවේදය. තුන්වෙනි ක්‍රමවේදය අපි සකස් කරලා තියෙනවා ආසනයක් හැර ආසනය. ඒ කියන්නේ බස් රථය යන්න පුළුවන් 50%යි. එහෙම කෙරුවොත් සාමාන්‍ය බස් රථ සඳහා 1.5ක ගාස්තුවක් අය කරනත් මේ 1.5ක් වැඩි කරන්න නෙමෙයි 1.5ක් අය කරන්න. වගේම අර්ධ සුභෝගී රථ සඳහා සාමාන්‍ය ගාස්තුවෙන් 1.2ක් අය කරන්නත් අර්ධ සුභෝගී සහ සුභෝගී කියන දෙකටම 1.2ක් අය කරන්නත් ඒ වගේම අධිසුභෝගී කියලා තියෙනවා බස් රථ වර්ගයක් සුළු බස් රථ ප්‍රමාණයක් ඒ වගේදී 1.1ක් අය කරන්නත් අපි තුන්වෙනි ක්‍රමවේදේ සකස් කරලා තියෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී බස් සංගම් සඳහන් කළේ ඔවුන් මෙම ගාස්තු ඊළ නැංවීමට එකඟ නොවන බවයි. කරුණාකරලා මේ මගින්ම ආරක්ෂිත ආකාරයේ බස් රථවල ගෙනියන්න ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මොන කාගෙන් අහලාද මන් දන්නේ නැහැ. ගැසට් නිවේදනය නිකුත් කළේ. ඊට පස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ආවිල්ලා කියනවා දුරස්ථභාවය තියාගන්න කියලා. එහෙනම් ඉතින් බස් වල යන මගින් ඔක්කොටම ගහන්න ඕන හිරේ දාන්න ඕන. එහෙම නැත්නම් අපි ඉල්ලීමක් කරනවා. කරුණාකරලා බස් වල ගහන්න ස්ටිකර් එකක්. මෙන්න මේකේ ආසනගත මෙච්චර දින ස්ටිකර් එකේ මේක ආරක්ෂිතයි. දෙවෙනි අධීරුණත් ආසනගත මගින් යනම නම් අද සුබභෝගී. අපිට මේ කාගෙන්වත් 120ක් ගන්න ඕනේ නැහැ. නමුත් අපිට හෙට කියන්න පුළුවන් මගින්ට 50% ගන්න. ඒකට නඩු දාන්න බෑ. ප්‍රවාහන අමාත්‍යාංශයටත් කාටවත් නඩු දාන්න බෑ. මොකද ඒක නිර්දේශිත ගාස්තුවක්. ආණ්ඩුව මේ අපිට ආදරයට මේ බස් ගාස්තුව සංශෝධනය කරනවා නෙවෙයි. ශ්‍රී ලංකමයටත් රුපියල් කෝටි ගණන් වලින් මුදල් පොම්ප කිරීම නවත්තන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලනවා උත්සාහ කරලා බලනවා ආණ්ඩුව මේ බස් ගාස්තුව සංශෝධනය කිරීම තුලින්. අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොකද අපි හරක් නෙමෙයි. අපි බස් ගාස්තුව කිසිසේත්ම වැඩිවීමක් ඉල්ලුවේ නැහැ. ආසනගත මගින් ප්‍රවාහනය කරන්න අපි සූදානම්. ආසනගත මගින්ට තියෙන ගාස්තුව බස් රථවලට ලබා දෙන්න. එතරම් 1.5ක් ගාස්තුව නිර්මාණය කරලා තියෙනවා නම් දෙන්න. ඇයි මොකටද 1.2ක් ගන්න? මේක දන්නේ නැතුව තමයි ගිහිල්ලා මේකට එකඟ වෙන්නේ. මහ ජනතාව අපහසුතාවයකටපත් කරන්න නෙමෙයි. ආසනගත මගින්ට ගාස්තුව තමයි අපි ඉල්ලුවේ. ඒක මේ අර්ථකථනය කරගෙන තියෙන එක දේවල්. ඇති වෙලා තියෙන පාඩුව කිසිසේත්ම මගහර ගන්න හැකියාවක් නැහැ මේ බස් රථ ගාස්තු සංශෝධනයෙන්. ගාස්තු සංශෝධනයත් සමග කිසියම් ආකාරයක සහනයක් පෞද්ගලික සහ ශ්‍රී ලංකා ගමන මණ්ඩලයට ලැබෙයි කියලා විශ්වාස කරනවා. අද බස් රථ රියදුරන්ගෙන් සහ මගීන්ගෙන්ද අප මේ පිළිබඳ විමසීමක් කළා.
හොඳයි ඇත්තම ලොකු සාධාරණයක් ඉෂ්ට වුණා. අපි ඉතින් ඩීසල් ගන්න නැතුව පඩිත් නැතුව නිකන් තමයි ගෙදර යන්නේ. ඉතින් ඒක හොඳයි මාත් ඉතින් සෙනග නැති එක තමයි තියෙන්නේ. මම නම් කියන්නේ බස් ගාස්තු වැඩි කරක අසාධාරණ. ඒකට තිබුණේ බස් හිමියන්ට මොකක් කරේ ඩීසල් සහනාධාරයක් වගේ දෙයක් දෙන්නයි තිබුණේ රජයට. පැහැදිලිවම ඊළුවක් කරන්නේ ආර බයක් නැහැ ණයක් නැහැ අපේ බත් එක තමයි කන්නේ. දියවන්නාවයෙහි ඔරුවක් සහ බෝට්ටුවක් ගැටීමෙන් එහි නීති විරෝධී ලෙස මසුන් මැරීමට පැමිණි බව කියන පුද්ගලයෙක් දියගිලි අතුරුදන් වුණා. ආරක්ෂක අංශවලට අයත් බෝට්ටුවක මෙලෙස ඔරුව ගැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. බත්තර මුල්ල දියවන්නාවයෙහි බෝට්ටුවක් ඔරුවක ගැටීමෙන් පුද්ගලයෙකු අතුරුදන් ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස අතුරුදන් ඇත්තේ බුද්ගමු ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි දෙදරුපියෙක්. දියවන්නාවයෙහි මසුන් මැරීමට ඔරුවකින් ගිය පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ අනතුරට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. ඔවුන් පොල්දුව පාලම යටින් ආරක්ෂිත දැල ඉවත් කොට පාර්ලිමේන්තු ආරක්ෂිත කලාපයට ඇතුළු වී ඇති බවයි පොලිසිය පැවසුවේ. පසුව ඒ බව දුටු ආරක්ෂක කටයුතු වල නිරතව සිටි බෝට්ටුවක සිටි නිලධාරීන් පිරිසක් ඔරුව ලුහු බැඳ ගොස් ඇති අතර එහිදී බෝට්ටුව සහ ඔරුව එකිනෙක ගැටී ඇති බවයි මෙවන විට අනාවරණ වී ඇත්තේ. ඒකලා මාළුවල් ළඟට ඉද්දී බෝට්ටුවක් ඇවිල්ලා අප්පලා දෙන්නම වැටලා එක්කෙනෙක් පීනන්න පුළුවන් එක්කෙනෙක් ඇවිල්ලා අනිත් එක්කෙනා උඩ ගිහලා එම අනතුරින් ඔරුවෙහි ගමන්ගත් දෙදෙනාගෙන් එක් අයෙකු ඔයට වැටී ඇති අතර ඔහු මෙතෙක් හමු වී නැහැ. කෙසේ වෙතත් අතුරුදන් වූ තරුණයා සොයා පොලිස් නාවික කොට්ටාසය තවදුරටත් මෙහෙයුම් සිදු කරනවා. සොළොස් මස්ථානවලට අයත් නැගෙනහිර පළාතේ පිහිටි වැදගත්කමින් සහ විශාලත්වයෙන් ප්‍රමුඛ ස්ථානය ගන්නා දීඝවාපී පුදබිමෙහි චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද ආරම්භ වුණා. එහි සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සහභාගී වී සිටියා. ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යතුමා අනතුරුව පිරිත් සජ්ජායනා මධ්‍යයේ චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය වෙනුවෙන් මුල්ගල තැබීම සිදු කළා. ලෝකවාසී බෞද්ධයෝ හැම දිනාටම සතුටු වෙන්නට පුළුවන් අවස්ථාවක් ඓතිහාසික අවස්ථාවකට මේ එළඹුණේ. ඒ නිසා තව බොහෝ කාලයකින් මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ කටයුතු නිමා කරන්නට නැවත සද්ධාතිස්ස යුගයක් ආරම්භ කරන්නට මේ චෛත්‍ය රාජානන් වහන්සේ සුදුසුවන් චෛත්‍ය රාජානන් වහන්සේ නමක් විදියට වදින්නට පුදන්නට පුළුවන් තැනක් බවට පත් කරන්නට සද්ධාතිස්ස දිව්‍ය පුත්‍රයාගේ ආශිර්වාදය ලැබේවා. දීමට කටයුතු සූදානම් කර තිබෙන බවක් මේ මොහොතේදී බොහොම නිහතමානී පූජා භූමිය අලංකාර කිරීම සඳහා ගස් සිටුවීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක අතර එය ආරම්භ කරමින් අගමැතිවරයාද නාපැලයක් රෝපණය කළා. අනතුරු අග්‍රාමාත්‍යවරයා සංචාරක පුරවරයක් වන ආරුගම්බේ ප්‍රදේශයේ වෙරළ කාදනය වන ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා එක් වුණා. අම්පාර පුතුවිල්හි පිහිටි ඓතිහාසික මුහුදු මහ විහාරයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද එක් වුණා. විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. මේක උත්සාහ ප්‍රශ්නයක් තමයි මේ ඉදම් ප්‍රශ්නේ. ඉතින් අපේ අගමැතිතුමා කාර්මික අවධානය යොමු කරලා අපේ ආරක්ෂක ලේකම්තුමා අපිට එවලා තියෙන භූමිය ආරක්ෂා කරන්න අපිට ආරක්ෂක නාවික හමුදා ආරක්ෂක අනුකණ්ඩයක් දැම්මා. ඉතින් තව අඩුපාඩුවක් තියෙනවා ආරක්ෂක අනුකණ්ඩය ස්ථාපිත වුණාට ඒකට ලයිට් තාම නැහැ. ඒ නිසා ඒ ලයිට් දීමේ කටයුතු කරන්න මුහුදු මහා විහාරයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධව සාකච්ඡාවට එක් වූ අග්‍රාමාත්‍යවරයා විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳවද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. සුදේව හෙට්ටිආරච්චි මහතා මෙහෙයවන රතුයිර සජීවී දේශපාලන වැඩසටහන සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 10:10ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වෙනවා. පසුගිය සතියේ රතුයිරට වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එක් වුණා. එදින ලැබුණු දුරකථන ඇමතුමක් ඇමතිතුමාව සංවේදී කළා. ඇමති හිත ළඟ රැඳුණු මනුස්සකම අද ප්‍රායෝගිකව ඔප්පු කළා. ඒ තවත් ජීවිතයක් එළිය කරමින් රතුයිරෙන් ලැබුණු ඒ වාසනාව ගැන නිහතමානී ආඩම්බරයකින් අප තබන සටහනයි මේ. මේ ඉන්නේ නවරත්න බණ්ඩාර දෙදරුපියෙක්. රස්සාව
කුලී රතර යදුරෙක්. නවරත්න පසුගිය 3 වෙනිදා රතුවිරට කතා කළා. ඒ ඔහුගේ ජීවිතය වෙලාගත් දුක ගැන ඇමති රෝහිතට කියන්න. කැබිනට් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට අවස්ථාව කොළොන්නාවෙන් නවරත්න බණ්ඩාර මහතා ඉන්නවා දුරකථනයේ. නවරත්න මහතා ආයුබෝවන්. ගරු අමාත්‍යතුමනි මම ත්‍රිවිල්ලයක් කෙලවර මිනිසෙක්. මම බෝඩින් වෙලා ඉන්නේ මේ කොළොන්නාව ආසනේ. අපි අද දවාලේ හාල් කිලෝ එකක් ගන්න ගියාම හාල් කිලෝ එකක් මේ රුපියල් 125ක් වෙනවා. අපිට කිසිම සහනයක් නැහැ. ඔබතුමාලා මේ පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතු වෙලා අපිට අපි වාගේ අහිංසක මිනිසුන්ට සහනයක් සලස්වන්න ඕනේ. මොකද මම ළමයි දෙන්නේ පොඩි ළමයි දෙන්නේ ඉන්න කෙනෙක් මේ ත්‍රිවිල්ලයක් කෙලවර ජීවත් වෙන්නේ කිසිම සහනයක් නැහැ. ඒකම කතා කරනවා නවරත්න මහත්තයාට මම. දුරකථන අංකය කියන්න පුළුවන්ද නවරත්න මහත්තයා? ඔව් පුළුවන් සර්. ඉන්පස්සේ එදා ඇමතිතුමා රතුවිරේදී දුන්නු පොරොන්දුව අද ඉෂ්ට කළා. නවරත්නට අමාත්‍යංශයට එන්න කියලා මේ විදිහට මුදලක් පිරිනැමුවේ දරුවෝ එක්ක හොඳින් ජීවත් වෙන්න කියලා. එතනින් නොනැවතුණු ඇමතිතුමා තවත් පොරොන්දුවක් දුන්නා. ඒ වගේ මම ඕකේ තියෙන හැකියාව මොකද? ඊට පස්සේ උට බර වාහන ලයිසන් තියෙනවා. මගේ අමාත්‍යාංශයට තේ වරාය තියෙනවා. වරාය ඇතුලේ තියෙනවා වෙනත් පෞද්ගලික ආයතන වලින් හොඳ පඩි හම්බ වෙනවා. හොඳ බර වාහන රියදුරන්ට මම ඌට විශේෂයෙන්ම මේ රියදුරු රැකියාවකුල් ලබා දීලා ඌට ඌගේ ජීවිතයේ දරුවන් එක්ක හොඳින් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණය ගොඩනගා. ඉතින් විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා ස්වර්ණවාහිනී නාලිකාව රතුවිර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අපිට ගමේ ඉන්න කෙනාගේ ඒ තොරතුරු ලබා ගන්න අවස්ථාවක් ලබා දීම ගමේ නාලිකාවට මගේ පෞද්ගලික ස්තුතියකුත් මේ වෙලාවේ කරනවා. කුලී රථයක් එළවලා එදා වේල සරිකරගත්ත නවරත්නට ඒ ලැබුණු පොරොන්දුව මහමෙරක්. මම තීරණ රථයක් කරන්නේ මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක මට ජීවත් වෙන්න අමාරුයි. මගේ ළමයි දෙන්නයි දෙමාපියෝයි සලකන්න මේ රැකියාවෙන් මට හරි මුදලක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම ස්වර්ණවාහිනියට කතා කරලා ස්වර්ණවාහිනියෙන් රතුවිර වැඩසටහනින් මට අමාත්‍යතුමා සම්බන්ධ කරලා දුන්නා. මම අමාත්‍යතුමාට මගේ දුක කිව්වම මට පස්සේ කතා කරලා අමාත්‍යංශයට කැඳවලා රැකියාවක් දෙනවා කිව්වා අමාත්‍යතුමා. මම ඒ සම්බන්ධ අමාත්‍යතුමාටත් ස්වර්ණවාහිනියට ගොඩාක් ස්තුතිවන්තයි. අඳුර ගෙවූ ජීවිතයට ආලෝකයක් වෙන්න රතුවිරෙන් දුන්නු ඒ අත්වැල ගැන අපිට තියෙන නිහතමානී ආඩම්බරයක්. නවරත්නට පොරොන්දුණු විදිහටම රස්සාව ලැබෙන දවසේ ඒ ගැන රටටම කියන්නත් අපි පෙරමග බලා ඉන්නවා. ස්වර්ණවාහිනී ප්‍රේක්ෂකයන් අතරින් තවත් රන්කාසි වාසනාවන්තයින් 5 දෙනෙකු ඊයේ දිනේදීත් බිහි වුණා. ස්වර්ණවාහිනී ටෙලිනාට්‍ය පෙළහරේ ඊයේ දින මුල්ම ජයග්‍රාහකයා වූයේ පොළොන්නරුවේ නලින් දර්ශනයි. ඒ ඇලඩින් නරඹන අතරතුර රන්කාසි දිස්වන වාර ගණන නිවැරදිව සඳහන් කර 7775ට SMS කිරීමෙන් ඊයේ දවසේ රන්කාසියක් ලැබුණා. මම කියන්නේ කට්ටියටම ස්වර්ණවාහිනී නරඹලා මේ වගේ තෑග්ගක් ලබා ගන්න කියලා. ඊයේ දිනේදී අග්නි පියාපත් නරඹන අතර රන්වරම් දිනාගත්තේ කොටදෙනියාවේ උදේනි සමන් කුමාරී. හොඳ වැඩේ නරඹා විජිතපුර හර්ෂ එරන්දක රන්කාසි දිනාගත් අතර හදවතේ කතාව තුළින් එම වාසනාව හිමි කරගත්තේ කෑගල්ලේ පදිංචි බණ්ඩාරමැණිකේ සේනාධීර මහත්මියයි. මම හර්ෂ එරන්දක ඊයේ දවසේ ස්වර්ණවාහිනී රන්කාසි වර්මයෙන් මම තමයි ජයග්‍රහණය කරේ. ඊතරම් ගොඩක් සතුටුයි. මම ප්‍රදේශවාසීන්ටත් රටේ හැමෝටමත් කියන්නේ දිගටම ස්වර්ණවාහිනියත් එක්ක රැඳිලා ඉඳලා මේ වගේ තෑගි දිනා ගන්න කියලා. සේන සමාගම නරඹන අතරේදී උඩවලවේ දේශිකා රත්නායක මහත්මියත් ඊයේ රන්කාසි වාසනාව හිමි කරගත්තා. අදත් රන්කාසි වාසනාව හා එක්වීමට අපගේ ආදරණීය ප්‍රේක්ෂක ඔබට අවස්ථාව හිමි වනවා. අනයිෂ්ට වෙනවා මගේ අයියේ. ඒ සඳහා ඔබ කළ යුත්තේ රාත්‍රී 7 සිට රාත්‍රී 10 දක්වා කාලයේදී විකාශය වන ටෙලිනාට්‍ය අතරතුර රන්කාසි දිස්වන වාර ගණන නිවැරදිව සඳහන් කර 7775ට SMS කිරීම පමණයි. ජයග්‍රාහකයන් එදිනම ඒ ටෙලිනාට්‍ය විකාශයෙන් පසු ප්‍රකාශයට පත් කරේ. රැඳෙන්න ස්වර්ණ වාහිනිය සමගින්. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. උණුසුම් පුවත් එසනින් දැනගන්න www.live@8.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.